ලස්සන පහන් පත්තු කරලා නේද? අර පහන් තිස්ස වාය පහන් 1000 2000 5000 එහෙම ලස්සන පත්තු කරනවා නේද? අනේවා ප්‍රදීපනේ. ඊළඟට දෙමළ අය සයි පොංගල් වලදී ලස්සනට පහන් පත්තු කරනවා. හරිද? ඒ කියන්නේ මේකේ ඔයාලට ඔන්න ගන්න මේකේ තියෙනවා මේ කම්බි දෙකක් මේ වයර් ඔක්කොම තුනක් තියෙනවා. මේක ඝනකම වැඩි එක. හරි ඒ ඉන්ඩෝස්කෝප් කියන උපකරණය. තව තියෙනවා කොලොනෝස්කෝප් කියන උපකරණය. ඒක දාන්නේ කටෙන් නෙමෙයි. ඒක දාන්නේ අනිත් පැත්තේ. අයිබෝවන් හරි ඔක්කොටම අයිබෝවන් ආයි යති ආ ඉතින් මොකද කරේ මං එනකම් අද පන්ති තිබුණාද තව පන්ති තිබ්බද අද ඔයාලට දුන්න ටියුට් එකත් එක්ක මේ අර කලින් ටියුට් එකේ වැඩිච්ච නැති කොලේ දීලා තිබ්බ දැක්කද ඔයාලා ඒක? ඔව් සර්. ඔය කම්මලා නේද? හා? දැක්ක සර්. ඒකට ඉතින් සෝරි ආ. මම කරපු වැරද්දක් නෙමෙයි මොනා කරන්නද? අපි ගිය සතිය අන්තිමටම පෙනීම ලබා දීම කියන එකෙන් නතර කරලා තියෙනවා. අද අපි කතා කරනවා ප්‍රදීපනය. මොකක්ද කතා කරන්නේ? ප්‍රදීපනය මොකද්ද ප්‍රදීපනය කියන්නේ? ඔයාලා දැකලා ඇතිද අපි අර වෙසක් එකට වෙසක් කූඩු එල්ලන්නේ ආලෝකමත් කිරීම නේ ආලෝකය කියන්නේ පහන් විදුලි බුබුලු ඉටිපන්දම් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පන්දම් ওই වගේ දේවල් දාගෙන අපි අවට ආලෝකමත් කරනවා. ඒක තමයි ප්‍රදීපනය කියලා කියන්නේ. ඒතකොට පහන් විතරක් නෙමෙයි. බල්බ් වලින් අපි දැන් ඔය අපි වෙසක් එකට බකට් පත්තු කරන එක. ඒකත් ප්‍රදීපනය. වෙසක් එකට වෙසක් කුඩු පත්තු කරන එක ප්‍රදීපනය. ඊළඟට අර පන්සලේ සෑය වටේ ලස්සනට ලස්සන පහන් පත්තු කරලා නේද? අර පහන් තිස්ස වාය පහන් 5000 2000 5000 එහෙම ලස්සන පත්තු කරනවා නේද? අනේවා ප්‍රදීපනය. ඊළඟට දෙමළ අය සයි පොංගල් වලදී ලස්සනට පහන් පත්තු කරන්නේ ප්‍රදීපනය. නේ? එන ප්‍රදීපනය. මේ අද අවුරුදු කාපු කෙනෙකුත් ඉන්නවා සද්ද නැතුව. පස්සේ අවුරුදු ඉල්ල ගන්න ඕනේ ආ. හරි. මේ ඊළඟට ඔයාලා දැකලා ඇති තව මොනවාද? ওই විදිහට තියෙන අර පිට රටවල දැකලා තියෙනවද අර මේ ෆ්ලෝටින් ලැන්ටර්න්ස් කියලා කියන්නේ ඒවට. දැකලා තියෙනවද මේ පාවෙන ලන්තෑරුම් එක සිංහල නම න. මේ කියන්නේ අර චූටි ඉටිපන්දමක් එකක් පත්තු කරලා බකට් එක වගේ උඩට යනවා. පාවෙන. දැකලා තියෙනවා සර්. ඒවත් අයිති වෙන්නේ ප්‍රදීපනයට. ඊළඟට ලස්සනට බල්බ් බෙල් දාන්නේ අපි ඔය. ලස්සනට බල්බ් බෙල් දාන්නේ. ගස් වලට බල්බ් බෙල් එහෙම දාති. ලස්සන කරන්නේ. ඒ කියන්නේ ආලෝකය යොදාගෙන අවට ආලෝකමත් වෙන විදිහට අපි ඒක ලස්සන වෙන විදිහට අපි මොනවා හරි කරනවා නම් ඒකට අපි කියනවා ප්‍රදීපනය. සමහර දැකලා තියෙනවද ඔය සමහර හෝටල් වල එහෙම ගස් වලට යටින් ලස්සන පාට බල්බ් දාලා තියෙනවා. ගහ ලස්සනට තියෙනවා. අනේවා ඒ වගේ වෙන්නේ ප්‍රදීපනයට. ඒ සියල්ලයි තියෙන්නේ ප්‍රදීපනයට. පොඩ්ඩක් බලමු මල් ළඟ තිබුණා ෆොටෝස් ටිකක් වීඩියෝ ටිකක්. අපි ඒ ටික බලමුද? ඔයාලට පේනවද මේ කට්ටිය මේ උත්සවයක් පිටරට තියෙන? ඔව් සර්. ඔව් සර්. ආන්න උඩ යවනවා. ඔව් සර්.
කාටුන් එකකත් ඕව තියෙනවා නේද? ඔයාලා බලන්න මට නම මතක නැහැ. ඔව් සර්. මොකක්ද ඒකේ නම? මටත් හිතෙනවා ඔහොම ගොඩක් පත්තු කරලා උඩ යවන්න. සර් එහෙම හදන්නේ කොහොමද? ඕක තියෙනවා YouTube එකේ හදන විදිය. ඕක සර් ඒව උඩට ගියාම කොහෙද තියෙන්නේ? උඩට ගිහිල්ලා ඕක නිමුනම වැටෙනවා කොහේ? සමහර වෙලාවට මේ ඉතින් අර දිනක් වැටෙනවා තහනම් ඇලෑවල් වලට ගිහලා වැටුනොත් එහෙම. සර් ඔව්. ඕක හදන විදිහ කොහමද YouTube එකේ බලන්නේ? මං කියලා දෙන්නම්. හා සර්. දැන් ඔයාලා බලන්න මේ තියෙන මම මෙතන සර්ච් කරේ floating lanterns කියලා සර්ච් කරේ. ඉතින් ඕක ඉස්සරහට දාන්න ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? අපි වෙන how to make කියලා දාන්න. මේ තියෙන්නේ එතකොට වෙන how to make floating lanterns. එතකොට ඔය තියෙන්නේ මෙන්න මෙයාවන කියලා දෙනවා. ඉංග්‍රීසියෙන් තමයි තියෙන්නේ. එතකොට ඉතින් බලාගෙන කියන විදිය හරියට කරගන්න. එතකොට හරි. ඔය දින මේ අර ලොකු shopping bag එකක් අරන් තමයි කරන්නේ. ඒක ඉතින් ඔයාලා බලන්න මම දැන් එක බලන්න එපා. දැන් බලන්න නැහැ. ඒක ඔයාලා බලන්න. ඔය මොකද්ද පේන්නේ ඔයාලට? මාර්ග සංඥා පුරුව. ඔය පේන්නේ මාර්ග සංඥා. මාර්ග සංඥා පුරුව. මාර්ග සංඥා පුවරු. සංඥා පුරුව. තව එකක් පෙන්නන්න. वेलकम गाइस टू फ्लाई। आप सब लोगों ने रात में एयरप्लेन को ऊपर से जाते हुए जरूर देखा होगा और ये भी देखा बहुत ही तरह की वीडियो में हम लाइट्स को देखेंगे जो कि एयरप्लेन में यूज की जाती है। का मतलब ये जान लीजिए एयरक्राफ्ट में ඔයාලා බලන්න රැට අහසේ 10 ප්ලේන් तरह की යනකොට लाइट्स लगी होती ඔයාලා है බලන්න और हम शुरू से लेकर लास्ट तक इन लाइट्स को करीब से एनालिसिस करेंगे। सबसे पहले एयरक्राफ्ट के नोज लैंडिंग गियर के स्ट्रट में 2 लाइट्स इंस्टॉल से टैक्सी कहते हैं। अगर एयरपोर्ट पर टैक्सी लाइट्स ना इंस्टॉल हो तो ये बहुत ही हेल्पफुल होती है। ඒකෙන් හොයාගන්න පුළුවන් මේ ප්ලේන් එක යන්නේ කොයි පැත්තටද ඒ වගේ ගොඩක් දේවල් विंग्स के नीचे लगी होती है। ये रिट्रैक्ट की जा सकती है जो कि एक ඒ කියන්නේ දැන් ඔයාලා දැකලා ඇති ප්ලේන් එකක් යනකොට අපිට පේනවා එයාගේ තියෙනවා නිල් පාට ලයිට් එක ලයිට් පත්තු වෙනවා රතු පාට ලයිට් තියෙනවා සුදු පාට ලයිට් තියෙනවා ඒ වගේ ලයිට් වර්ග තියෙනවා එතකොට ඔය අහසේදී
අහසේදී ප්ලේන් දෙකක් මෙහෙම එනවා මූණට මූණ. එනකොට ඒ ඉන්න පයිලට්ල මේ පයිලට් ඉන්නවනේ. එයාට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ අර ඉස්සරහින් ඉන්න ප්ලේන් එක එයා යන පැත්තටම යන එකද නැත්නම් මූණට මූණ එන එකද කියලා. ඒ අඳුර ගන්න අර දෙපැත්තේ තියෙන පාට දෙකේ බල්බ් වලින්. ඒවෙන් තමයි එයාට ඒක පුළුවන් අඳුර ගන්න. හරිද? ඉතින් ඊට පස්සේ අපි පාරේ යනකොට දැකලා ඇති. තැඹිලි පාට බල්බ් තියෙන සිග්නල් ලයිට් එක. දකුණු පැත්තක නිමි පත් වෙනවා නම් අපි දන්නවා මෙයා දකුණට හරවන්න හදන්නේ. පිටිපස්සේ රතු පාට ලයිට් පත් වෙනවා නම් මෙයා බ්‍රේක් කරනවා. පිටිපස්සේ සුදු පාට ලයිට් දෙක පත් වෙනවා නම් අපි දන්නවා මෙයා රිවර්ස් කරන් එන්න හදන්නේ. නේද? අපි මේ විදිහට මේ ආලෝකය මගින් ආලෝකය යොදා ගන්නවා සංඥා සඳහා. ආලෝකයේ සංඥා සඳහා යොදා ගන්නවා. දැන් ඉස්සරත් තිබ්බ ආලෝක සංඥා. ඒ කියන්නේ එක එක සංඥා තිබුණා. දැන් නැව්වල තියෙනවා. නැව්වල එක එක සංඥා තියෙනවා. ඒ කියන්නේ ඉස්සර තිබුණා ඉස්සර ලයිට් වෙනුවට තිබුණා කොඩි දානවා. රතු පාට කොඩියක් දාලා තියෙනවා නම් එයාට අනතුරක් ඔන්න වගේ තියෙනවා. සුදු පාට කොඩියක් එහෙම දාලා තියෙනවා නම් දැන් එයාලා වෙන කොහරි රටකට ඇතුළත සුදු පාට කොඩියක් දාන්නේ. ඒ කියන්නේ එයාලා අපි මේ යටත් වෙලා ඉන්නේ අපි මේ සටනකට යුද්ධයකට නෙමෙයි එන්නේ. ආන් ඒ වගේ අදහසක් එන විදිහට ඒ වගේ තියෙනවා නේද? ඉතින් මේ ඒ විදිහට ආලෝක සංඥා තියෙනවා. ආලෝකය යොදාගෙන විවිධ අදහස් තව කෙනෙකුට ප්‍රකාශ කරන අවස්ථා තියෙනවා. ඒවට ආලෝකය යොදා ගැනීම අපි කියනවා සංඥාවක් ලෙස ආලෝකය යොදා ගැනීම කියලා කියනවා. ඉතින් අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ පාරේ නේද? පාරේ. රතු තැඹිලි කොළ කියලා වර්ණ තුනක් අපිට දකින්න ලැබෙනවා පාරේ නේද? මේ කණුවල. මේ කණුවේ ඔහොම තියෙනවානේ. මෙතන තියෙනවා කොළ. මේක කොළ මැද තියෙනවා අනිවාර්යෙන් තැඹිලිනේ. යට තියෙන හැමෝම රතු. මේක මේ දෙක උඩට මාරු වෙන්න පුළුවන්. හැබැයි මැද අනිවාර්යෙන් තැඹිලි. කොළ පාට වැටලා තියෙනවා නම් මොකද්ද කියන්නේ? යන්න පුළුවන්. යන්න නවතින්න. තැඹිලි පාට වැටලා තියෙනවා නම් යාමට තැඹිලි පාට කියන්නේ සූදානම් වෙන්න නේද? ඔව් සූදානම් වෙන්නේ මොනකටද? එහෙම. කොළ පාට වැටලා තිබිලා තැඹිලි වැටෙනවා නම් කියන්නේ නවතින්න සූදානම් වෙන්න. රතු තිබිලා තැඹිලි වැටෙනවා නම් කියන්නේ යන්න සූදානම් වෙන්න. එහෙම කියන්නේ. හරි අපි එන එකක් ලියාගමු. සංඥා ලෙස ආලෝකය භාවිත කිරීම. හොඳයි ඊළඟට මේ ආලෝකය යොදාගන්නේ සංනිවේදන කටයුතු සඳහා. සංනිවේදන කටයුතු කියන්නේ එක තැනකින් ඉඳන් තව තැනකට අදහස් තොරතුරු හුවමාරු කිරීම. කමියුනිකේෂන්. දැන් මෙහෙම සංනිවේදනය කියලා කියන්නේ ඇත්තටම අදහස් හුවමාරු කර ගැනීම, තොරතුරු හුවමාරු කර ගැනීම. දැන් මේ අපි මේ කරන පන්ති කරන්නේ මේකත් සංනිවේදනය. ඒ කියන්නේ මම කියන දේ මම දැන් ගෙදරින් ඉන්නේ. මම කියන දේ ඔයාලා ගෙදරට එනවා. කොහොමද එන්නේ? අන්තර්ජාලය, ඉන්ටර්නෙට් හරහා. කොහොමද ඉන්ටර්නෙට් හරහා එන්නේ? ඔන්න මම දැන් ඔයාලට කියලා දෙනවා. මම දැන් මෙතන මම ගෙදර ඉඳන් මේ කතා කරන දේවල් මගේ රූපය කොහොමද ඔයාලගේ ගෙදරට එන්නේ කියලා. හරිද? දැන් මේ අවට ආලෝකය තියෙනවා. ඒ ආලෝකය මේ අවට තියෙන ආලෝකය ඔක්කොම ඒක මගේ ඇඟේ වැටෙනවා. මගේ ඇඟේ විතරක් නෙමෙයි මේ බෝඩ් එකට වැටෙනවා. එතකොට මේ ආලෝකය පරාවර්තනය වෙලා මගේ ඉස්සරහා තියෙන කැමරාවට යනවා. කැමරාව මගින් මේ ආලෝකය විද්‍යුත් සංඥාවක් බවට පත් කරනවා. ඒ විද්‍යුත් සංඥාව වයර් එක දිග යනවා මගේ කම්පියුටරේ. කම්පියුටරෙන් මොකද කරන්නේ? Zoom කියන software එක හරහා. Zoom කියන software එක හරහා ඒක ලබා දෙනවා අන්තර්ජාලයට. එතකොට මොකද වෙන්නේ? අන්තර්ජාලයට ඒක ලබා දෙනකොට ඒක මගේ කම්පියුටර් එක ගහපු වයර් එක තියෙනවා කේබල් එක.
ඒ කේබල් එක හරහා යනවා මගේ තියෙනවා රවුටර් එක. රවුටර් එකට යනවා. රවුටර් එක ගියාට පස්සේ රවුටර් එකෙන් ඒ සංඥාව හරවනවා ලේසර් ආලෝක සංඥාවක් බවට. ඔන්න බලන්නකෝ. ඒ සංඥාව හරවනවා ලේසර් ආලෝක සංඥාවක් බවට. ලේසර් ආලෝක සංඥාව බවට හැරෙවට පස්සේ ඒ ආලෝකය මෙන්න මේ වගේ මේ තියෙන්නේ මේකට අපි කියනවා ෆයිබර් ඔප්ටික් කේබල් එකක් කියලා. ෆයිබර් ඔප්ටික් කේබල් එකක්. හරිද? ඒ කියන්නේ මේකේ ඔයාලට ඔන්න ගන්න මේකේ තියෙනවා මේ කම්බි දෙකක් නේ. මේ වයර් ඔක්කොම තුනක් තියෙනවා. මේක ඝනකම වැඩි එක මේක වාණි කම්බියක්. මේක තියෙන්නේ මෙයාගේ ආරක්ෂාවට සහ මේක ගස්වල ගැට ගහන්න ඕන නිසා. මේ ඉතුරු කම්බි දෙක ඇතුලේ මෙන්න මේ දෙක අස්සේ තියෙනවා මොනවද තියෙන්නේ? වීදුරු කෙන්දක් තියෙන්නේ. මේක අස්සේ තියෙන්නේ සියුම් වීදුරු කෙන්දක්. ඉතා සියුම් වීදුරු කෙන්දක් තියෙන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ වීදුරු කෙන්ද එළියට ආව මේ පේනවද චූටි නිල් පාට කෙන්දක් පේනවද මේ පේනවා සර්. පේනවා සර්. පේනවා සර්. චූටි මෙන්න මේ කෙන්ද මේක ඉතා සියුම් කෙස් ගහක් වගේ චූටි දැක්කද කෙස් ගහක් වගේ චූටි වීදුරු කෙන්දක්. ඔන්න ඔය වීදුරු කෙන්ද හරහා තමයි අර ආලෝකය ගමන් කරන්නේ. කොහාට යනකම් ගමන් කරනවද? ශ්‍රී ලංකා ටෙලිකොම් දක්වා ගමන් කරනවා. ටෙලිකොම් එක දක්වා ගමන් කරනවා. ටෙලිකොම් එකෙන් ඒක මොකද කරන්නේ? එයාලගේ ප්‍රධාන කාර්යාලයේ කොළඹ තියෙන ප්‍රධාන එයාලගේ සර්වර් එක කියලා කියන්නේ. එතනට යනවා. එතනින් එයාලා යවනවා ඕස්ට්‍රේලියාවේ තියෙන හරිද? මේක යන්නේ ඕස්ට්‍රේලියාවට කියලා තියෙන්නේ. ඕස්ට්‍රේලියාවද නෑ US නේද? මට මතක නෑ හරියට. කොහේ හරි පිටරට තියෙන්නේ. හරිද? පිටරට තියෙන්නේ. මේ කවුරු දන්න කෙනෙක් ඉන්නා නම් .us කියන්නේ කොහෙද කියලා මට කියන්න අහලා හරිද මේ පිටරට තියෙන්නේ ඒ පිටරට තියෙන zoom මේ කම්පැනි එකට යන්නේ හිමිතමුක අපි එයාලගේ සර්වර් එකට යනවා ඒ කියන්නේ මෙහි තියෙන සංඥාව බලන්නකොනේ මගේ සංඥාව වයර් එක හරහා ගියා මගේ රවුටර් එකට ගියා රවුටරේ තියෙන මේ වීදුරු කෙන්ද හරහා ටෙලිකොම් එක දක්වා ගියා ටෙලිකොම් එකෙන් පිටරටේ අදාළ ආයතනය දක්වා ගියා ඒ අදාළ ආයතනයෙන් ආයෙ හරවල යනවා ආයෙ හරවල ඇවිල්ලා එක්ක ටෙලිකොම් එකට එහෙම නැත්නම් ඩයලොග් ඒ වගේ මොකක් හරි එකට යනවා. ඒ ගිහිල්ලා ඔයාලා ගන්න ඩයලොග් නම් ඩයලොග් එක හරහා ඔයාලගේ ටැබ් එකට ලැප් එකට ෆෝන් එකට එනවා. ඔයාලා මොබිටෙල් අරන් තියෙනවා නම් මොබිටෙල් හරහා එනවා. හරිද? ඔයාලා ටෙලිකොම් නම් අරන් තියෙන ටෙලිකොම් එක හරහා ආයෙ යනවා. බලන්නකො ලොකු රෝමක් ගිහින් එන්නේ. මේ කිලෝමීටර් 1000 ගාණක් දුර ගිහිල්ලා එනවා. එතකොට ඒ ඒක තමයි සංනිවේදනය. හැබැයි ලොකු දුරක් ගිහින් එන්නේ. මේ ළඟ හිටියත් මෙතන මගේ අල්ලපුවත්තේ කවුරු හරි නම් මේ ක්ලාස් එකට ජොයින් වුණා. ඒත් අර රවුම ගිහින් තමයි එන්නේ. මගේ රූපේ. මගේ කටහඬ. දැන් දුරක් යනවා. එතකොට මේ එක අවස්ථාවකදී කියන්නේ අපේ ගෙදර ඉඳන් ටෙලිකොම් මධ්‍යස්ථානයේ දක්වා ටෙලිකොම් එක දක්වා මේ සංඥාව ගියේ මෙන්න මේ චූටි වීදුරු කෙන්ද හරහා. මේ චූටි වීදුරු කෙන්ද හරහා තමයි ගියේ. හරි මේ චූටි වීදුරු කෙන්ද හරහා තමයි ඒක ගියේ. යන්තම් පේනවද? මේ මැද තියෙන චූටි වීදුරු කෙන්ද. ඉතින් පොඩ්ඩක් යාන්තම් පේන්නේ. ඔය මගේ ඇඟිල්ලත් එක්ක මේ කම්බි දෙක මැද තියෙනවා. පේනවා සර්. ඔව්. එතකොට ඒක හරහා තමයි යන්නේ එහාට. ඊට පස්සේ ටෙලිකොම් එකෙන් පිටරට යන්නේ මේ වගේ වීදුරු කෙන්දක් හරහා. මේ මුහුද මැදින් දාලා තියෙනවා මේ වගේ වීදුරු කෙටි මිටියක් තියෙන කම්බි කේබල් දාලා තියෙනවා. ඒව හරහා තමයි යන්නේ. එතකොට වීදුරු කෙන්දක් හරහා යන්නේ කරන්ට් එක නෙමෙයි ආලෝකය. මෙන්න මේ විදිහට ආලෝකය අරන් යන්න පුළුවන්. ඉතා සියුම් වීදුරු කෙඳි වලට කියන්නේ ෆයිබර් ඔප්ටික්ස් එකක් කියලා අපි කියන්නේ. එහෙම නැත්නම් අපි කියනවා සිංහලෙන් කියනවා ප්‍රකාශ තන්තු. සිංහලෙන් කියන්නේ ප්‍රකාශ තන්තු. ප්‍රකාශ තන්තුවක්. මේ ප්‍රකාශ තන්තු වල තියෙන වැදගත් ලක්ෂණය තමයි අපි කියව නේද ආලෝකය යන්නේ තනි කෙලින් කියලා. ආලෝකය ගමන් කරන්නේ තනි කෙලින් කියලා කියව නේද? කතා කරන්නේ නැත්තේ ඒවා. ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ආලෝකය ගමන් කරන්නේ තනි කෙලින් කියලා කිව්වනේ. ඔව් සර්. ඔයාලා දන්නේ
ප්‍රකාශ තන්තුවක් කරා අපිට පුළුවන් ආලෝකයේ මෙහෙම ඇඹරිච්ච මාර්ගවල පවා අරන් යන්න. ප්‍රකාශ තන්තුවල පුළුවන් ආලෝකය ඇඹරුණු මාර්ගවල පවා අරන් යන්න. මේ තියෙන්නේ ප්‍රකාශ තන්තු වලට සමාන කෙඳි වර්ගයක්. මේ තියෙන්නේ ප්‍රකාශ තන්තු වලට සමාන කෙඳි වර්ගයක්. මේ විදිහට කෙඳි දාලා හදපු අර ලස්සන මේ ගෙදර තියන්න පුළුවන් මල් පෝච්චි වගේ ඒවා තියෙනවා කඩේ සමහර දවස්වල. මෙන්න බලන්න මෙතන මේ මුල තියෙනවා මේ මෙතන මුල LED ලයිට් එකක් තියෙනවා. පේනවද ඔයාලට පත් වෙනවා? පේනවා සර්. ඔව් සර්. පේනවා සර්. ඔය LED එකක් පත් වෙනවනේ. මේ LED එකේ ආලෝකය පේනවා සර්. මේ LED එකේ ආලෝකය මේක දිගේ යනවා මේ ඇඹරුණත් යනවා. පේනවද අනිත් පැත්තෙන් එළියට එනවා ආලෝකය? පේනවා සර්. මේ දැක්කද මේ ඇඹරිලා තිබ්බට එළියට එන ආලෝකය දැක්කද මේ? ලයිට් ඔෆ් කරොත් හොඳට පේන්නේ. ලයිට් ඕෆ් කරන්න ඕනේද? ඔව් සර්. ආ සර්. ලයිට් ඔෆ් කරන්න සර්. ලයිට් ඔෆ් කරන්න සර්. ලයිට් ඕෆ් කරන් කරවලන්නේ බයයිනේ. එතකොට පේනවා සර් හොඳට. එතකොට අපිට පේනවා සර්. සර් බයයි පේනවා. කරවලේ ඉන්න බෑ මට බයයි. අපෝ ඉතින් ඔයාලා වද දෙන්නම තමයි ඉන්නේ. ඕන ලයිට් ඕෆ් කරා. පේනවා සර්. දැන් පේනවද? මේ පේනවා සර්. මේ මෙතන යටම තියෙන්නේ මේ යටම තියෙන්නේ LED එකනේ. බලන්න ඔයාලට පේනවද මේ වයර් මේ කෙඳි දිගේ ආලෝකය නැමිලා ගමන් කරනවා දැක්කද? ඔව් සර්. බලන්න. ලස්සනයි ඔව් නේද? සර්. මතක තියාගන්න එහෙනම්. ඔන්න ප්‍රකාශ තන්තු පෙන්වුවා ඔයාලට. නිකන් කිව්වා විතරක් නෙමෙයි. ප්‍රකාශ තන්තු ඔහොම පෙන්වන කට්ටිය අඩුයි. ඔයාලට ප්‍රකාශ තන්තු ඔහොම බලන්න වෙන්නේ හැම පන්තියකම. ඔන්න ප්‍රකාශ තන්තු පෙන්වුවා. ඇති නේද? ඇති කියන්නේ නැහැ. ඇති සර්. ඇති සර්. ඇති සර්. ඇති සර්. ඇති සර්. කවුද බබා නලවන්නේ දොයි කිය. අපි නෙවෙයි සර්. ඒකනේ. හරි. එහෙනම් ඔන්න ප්‍රකාශ තන්තුයක් දැනගත්තා. ප්‍රකාශ තන්තු දැක්කා. ඉතින් ඇත්තමයි ළඟ හිටියනම් මේක අතර දෙනවා බලන්න. මම තියන් ඉන්නේ දැන් අපේ ගෙදරට මේ ඉන්ටර්නෙට් දෙන්න මේ ෆයිබර් ලයින් එක අදිද්දි මම එයාලගේ ඉල්ලගත්තා මේ බබාලට පෙන්නන්න ඕනේ. මට ගොඩක් ඉන්නවා බබාලා. මේ එයාලට පෙන්නන්න ඕනේ කියලා ඉල්ලගත්තා. දවසක දෙනවා මේක බලන්න. හරිද? පන්ති පටන් ගත්තම මතක් කරන්න. Thank you sir පෙන්නට. හරි එහෙනම් අපි උතන ලියාගමු. සංනිවේදන කටයුතු වලට කියනකොට ලියන්න. ඒ කියන්නේ සංනිවේදන කටයුතු සඳහා ආලෝකය යොදා ගන්නවා එහෙනම්. හරි? එහෙනම් ලියන්න මෙහෙම සංනිවේදන කටයුතු වලට කියලා ලියන්න. සංනිවේදනය යනු අදහස් හා තොරතුරු හුවමාරු කර ගැනීමයි. සංනිවේදනය යනු අදහස් හා තොරතුරු හුවමාරු කර ගැනීමයි. සංනිවේදනය යනු අදහස් හා තොරතුරු හුවමාරු කර ගැනීමයි. හරි ඊට පස්සේ එතනින් එහාට ඉතුරු ටික තියෙනවා නේද? ඔව් සර්. ඉතින් එහාට ඉතුරු ටික තියෙනවා. ටික තියෙනවා නේ. එතකොට දැන් වෛද්‍ය ශාස්ත්‍රයටත් ඕනලු. බලන්නකො දැන් ආලෝකය ඕනේ කිව්වා බලන්න.
බලන්න මතක නම් කියයි යන්න ආලෝකය මොනවටද වැදගත් උනේ පළවෙනි එක? වල ආහාර නිපදවීමට ගැනීමට ආහාර ලබා සංනිවේදන කටයුතු සඳහානේ මහා පිළිගන්න. බලන්න දැන් ඊළාට තියෙන වෛද්‍ය ශාස්ත්‍රයේ සඳහන්. ගැනීමට වෛද්‍ය ශාස්ත්‍රයේ සඳහන්. ඔන්න බලන්න 6 වෙනි එක. වෛද්‍ය ශාස්ත්‍රය. ඇයි මේ වෛද්‍යවරුන්ට මොනවටද ආලෝකය? කරවලේ පුළුවන් ලෙඩ බලන්න. නේද? කරවලේ ලෙඩ බලන්න බෑනේ. කොහොමත් එළිය තියෙනවා නෑ. එහෙම නෙමෙයි. වෛද්‍යවරු මෙන්න මේ වගේ වෙලාවට මොනවද මේ වෛද්‍යවරුන්ට මේ අවශ්‍ය වෙනවා ඔය මේ ඔයාලා දන්නවද දන්නේ නැහැ සමහර වෙලාවට ඔයාලගේ ආච්චිලා සීයලා එහෙම මේ අර ඇහැට කාච දාන එහෙම නැත්නම් ඇහි සුද එනවා ඇහි සුද අයින් කරනවා ඔය වගේ දේවල් කරන්න යනවා ඉස්පිරිතාලේ ගිහිලා ක්ලිනික් වල පොලිමේ ඉඳලා නේද ඔය ඇහැට එක බෙහෙත් එහෙම දාගෙන මේවට කප් එකකින් වහගෙනත් එනවා සමහර වෙලාවට ඔය ඇහි සුද එනවා කියලා එකක් එනවා. ඇහි සුද මතුවීම. ඇහි සුද මතුවීම. ඇහි සුද මතුවීම. ඒ කියන්නේ මේ ඔයාලගේ ඉස්සර එහෙම නැහැ. මේ ඇහැ ඉස්සරහා කළු පාට තියෙන මැද ඒ කළු පාට රවුමක් වගේ එකේ දැන් ඔයාලගේ ඇත්තට සමහර අයගේ දුඹුරු පාට රවුමක් තියෙනවා. සමහර අය අද කළු පාටයි. සමහර අයගේ ලානිලි පාට එහෙම තියෙනවානේ. ඔය මොන පාට තිබ්බත් හරි මැද තියෙනවා කළු පාට චූටි රවුමක්. හරි මැද තියෙනවා කළු පාට චූටි රවුමක්. ඕන ඕක සුදු පාට වගේ වෙනවා. එතකොට තේන්නේ. ඒක තමයි ඇසේ සුදු මතුවීම කියන්නේ. ආන් එතකොට ડોක්ටර්ස්ලා කරන වැඩක් ලේසර් කිරණ. හරි? ලේසර් කිරණ අර ගන්නවා. අර මම ඉදා පෙන්නුවේ ලේසර් කිරණ. ඒ ලේසර් කිරණ නෙමෙයි ඊට වඩා ප්‍රබල ලේසර් කිරණ තියෙනවා. ඒ ලේසර් කිරණ වලින් මේ ඇසේ සුද අයින් කරන්න පුළුවන්. පොඩි ටැක්කම් තියෙන. චූටි චූටි ඔපරේෂන් කරන්න ඒක යොදා ගන්න. ඊළඟට තව තියෙනවා. මේ ඔය ඔයාලා අහලා තියෙනවද මේ මොකද්ද මේ එන්ඩෝස්කෝප් කියලා එකක්. එන්ඩෝස්කෝප් කියලා. මෙන්න මෙහෙම එකක්. එන්ඩෝස්කෝප්. වචනේ ඔය උතර රූප සටහනක් තියෙනවා ටියුට් එකේ. ඒක තමයි එන්ඩෝස්කෝප් එක කියන්නේ. අහලා නෑ සර්. එන්ඩෝස්කෝප් කියලා කියන්නේ. ඔයාලා ගියොත් එහෙම මේ ඉස්පිරිතාලට එහෙම නැත්නම් ඔය නර්සින් හෝම් වගේ තැනකට ගියොත් එහෙම මෙතන තියෙන එන්ඩෝස්කෝපි ගන්නවා කියලා කියනවා. ආයෙත් කොලොනොස්කෝපි ගන්නවා කියලා. එහෙම තියෙනවා. ඒ මොකක්ද දන්නවද කරන්නේ? දැන් බඩ ඇතුලේ මේ තුවාල තියෙනවා කියලා හිතන්නකෝ. දැන් බඩේ තුවාල සමහර අය තියෙනවා දැන් ගොඩක් වෙලාවට තියෙනවා ඔයාලගේ අම්මලාට තාත්තලාට ඕක හැදෙනවා. ඔයාලට නම් තාම නැහැ. ඔය බඩ ඇතුලේ තුවාල හැදෙන්න එක හේතුවක් තමයි මේ වෙලාවට කෑම කන්න නැති එක. වෙලාවට කියන්නේ බඩගිනි එන වෙලාවට බඩ පිරෙන්න කන්න ඕනේ. එතකොට හරි. ඊට පස්සේ දැන් සමහර උදේ 7ට විතර කාලා ඊට පස්සේ 8ට තව බිස්කට් එකක් කනවා. 8:00 තව තේ එකක් බොනවා. ඊළඟට 9ට විතර තව බිස්කට් එකක් කනවා. 10ට විතර තව බිස්කට් එකක් කනවා. ඒක හොඳ නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට අපේ ශරීරය පුරුදු වෙනවා හැම පැයකට සැරයක්ම මොන හරි කන්න. කොයි වෙලාවක හරි කන්න බැරිනොත් මොකද වෙන්නේ? අපේ බඩේ ඇතුලේ අර ආමාශයේ තියෙනවා මේ හයිඩ්‍රොක්ලෝරික් කියලා අම්ලයක්. ඔය අම්ලය ආවට පස්සේ මේ බඩේ දැවිල්ල වගේ බඩගින්න එන්නේ එතකොට. ඊට පස්සේ ඒ අම්ලය නිසා තමයි බඩ ඇතුලේ චූටි චූටි තුවාල ඇති වෙන්නේ. ඒකවල බත් නොකා නියම බඩගින්නේ වෙන්න වෙලාවට කෑම නොකා ඉන්නකොට ওই බඩේ තුවාල හැදෙනවා වැඩි. අනිත් එක තව බඩේ තුවාල හැදෙන්න වැඩක් තමයි පිටි සහිත ආහාර. පාන් පිටි සහිත ආහාරයක ගැනීම. හාල් පිටි ප්‍රශ්නයක් නැහැ. හාල් පිටි කමක් නැහැ. පාන් පිටි සහිත ආහාර තමයි හොඳ නැත්තේ. ඒවා. ඊළඟට තව තියෙනවා. ඊට තව ගොඩක් දේවල් තියෙනවා මොනවාද? සැර බෙහෙත් බොනකොටත් ඕක වෙනවා. සැර බෙහෙත් බොනකොටත් ඕක වෙනවා. සමහර කට්ටිය එක එක ප්‍රශ්න හිතේ ඉන්නවනේ කල්පනා කර ඉන්නේ. ආන් එතකොට ඕක වෙනවා. එතකොට මොකද වෙන්නේ? බඩේ තුවාල හැදෙනවා. එහෙම බඩේ තුවාල හැදුනොත් සනීප කරන්නත් බෑ. ඒ බඩේ ඇතුලේ තුවාලනේ. අපි කන බොනේ ඔක්කොම ඕකටනේ වැටෙන්නේ.
එතකොට මොකද ඒ තුවාලේ පෑරෙනවා. කන් නැතුව හිටියොත් මොකද වෙන්නේ? අර ඇතුලේ එන අම්ල නිසා ඒ තුවාලේ පෑරෙනවා. හරි අමාරුයි ඉතින්. තුවාල තනියම කරන්න බැහැ නිසා තුවාල හදාගන්න එපා බඩේ හරියද? දැන් එතකොට දැන් බඩ ඇතුලේ තුවාලයක් තියෙනවනම් ඒ තුවාලේ කොහොමද කියලා බලන්න ක්‍රමයක් නැහැනේ. ආන් ඒකට වෛද්‍යවරු කරන වැඩක් මොකද්ද? මෙන්න මේ එන්ඩොස්කෝප් කියන උපකරණය. මේ එන්ඩොස්කෝප් කියන උපකරණය දානවා බඩට. ඒ කියන්නේ ඒක මේ දිග වයර් එකක් වගේ උපකරණයක් උගුරෙන් දානවා බඩට යනකම්. ඒ වයර් එකේ කෙලවර තියෙනවා මෙන්න මෙහානේ. මෙන්න මේ වගේ දිග ඕක නිකන් හරියට ඒ වයර් එක කොච්චර දානවද? කොච්චර ලොකු එකක් දානවද ඉන්න මම කියන්නේ. ඔයාලගේ චූටි ඇඟිල්ල නෑ. ඔයාලගේ චූටි ඇඟිල්ල නෙමෙයි. ඔයාලගේ මැද ඇඟිල්ල. ඔයාලා පොඩිනේ. ඔයාලගේ මැද ඇඟිල්ල සයිස් වයර් එකක්. ඔයාලා ලියන පෑන තියෙන්නේ පෑනට වඩා පොඩ්ඩක් ලොකුයි. ඔයාලා ලියන පෑනට පැන්සලට වඩා ටිකක් ලොකුයි. හරි. ඒ තරම් වයර් එකක්. එහාට මෙන්න නැමෙන එකක්. ඒක තමයි කටෙන් දාලා උගුරින් දාලා බඩ ඇතුළට දාලා බඩවැල් වලට පවා සමහර වෙලාවට දාලා. දාලා බලනවා මොනවද තියෙන්නේ කියලා. බලන්නේ කොහොමද? ඒකේ කෙලවර තියෙනවා කැමරාවක්. ඒකේ කෙලවර තියෙන චූටි කැමරාවක්. ඒ කැමරාවෙන් තමයි බලන්නේ. ඒතකොට දැන් බඩ ඇතුළේ දැන් කැමරාවෙන් හොඳට පේන්න නම් එළිය තියෙන්න ඕනේ නේද? කැමරාවෙන් හොඳට පේන්න නම් එළිය ආලෝකය තියෙන්න ඕනේ. නැතුව පේන්නේ නැහැ. දැන් මම ලයිට් ඔෆ් කරලා ඔයාලට මම පේනවද? නෑ සර්. නෑනේ ආලෝකයක පේන්නේ නැහැ. ඒතකොට දැන් අර කැමරාව බඩට දැම්මමනේ මෙන්න මෙයාගේ වයර් එක වගේ ඕම තියෙනවා. ඔය වයර් එකේ මේ කොනේ තමයි තියෙන චූටි කැමරාව. ඔය වයර් එකේ කොනේ චූටි කැමරාවක් තියෙනවා. හරිද? එතකොට දැන් ඔය කැමරාවට එළිය කොහෙන්ද? බඩ ඇතුලේ එළියක් නැහැ. ඕකත් එක්ක යවන ඉටිපන්දම යවල ඇතුලේ පත්තු කරන ඉටිපන්දම. පත්තු කරලා බඩ ඇතුලේ ගහන. ඊට පස්සේ බලන්න. පුළුවන් එහෙම ගන්න. බඩ ඇතුලේ කොහෙද ඉටිපන්දම් පත්තු කරන්නේ? බඩ ඇතුලේ බල්බ් එකක් දැම්මොත් මොකද වෙන්නේ එහෙනම්? එහෙනම් මේක හරහා බල්බ් එකක් කරා යනවා. බල්බ් දාලා බෑ. බල්බ් එකක් කියන්නේ වටේ වීදුරුනේ තියෙන්නේ. බැරි වෙලාවක් බඩ ඇතුලේ බල්බ් එක කැඩුනොත් මොකද වෙන්නේ? ඉවරයිනේ. ආයෙත් කරන්න දෙයක් නැහැ. ආයෙ හැම තැනම කැපිලා ගන්න දෙයක් නැති ඒ බඩ. නේද? ඒ නිසා බල්බ් එකක් ගෙනියන්නෙත් නැහැ. මොකද්ද කරන්න ඇත්තේ? මේකත් එක්කම අරන් එනවා අර වගේ ප්‍රකාශ තන්තුවක් ලොකු එකක්. ලොකු ප්‍රකාශ තන්තුවක්. අරගෙන ඒකෙන් තමයි එළිය දෙන්නේ අතකට. ඒකෙන් තමයි එළිය යවන්නේ. එළිය පිටේ ඉඳන් එළිය දාන්න. ලයිට් එකක් අල්ලන කරා මොකද වෙන්නේ? ප්‍රකාශ තන්තු හර ආලෝකය ගිහිල්ලා බඩ ඇතුළේ හොඳට එළිය වැටෙනවා. අර කැමරාවේ ෂෝ කියලා තියෙනවා. මම ඔයාලට දැන් පෙන්නන්නම් ප්‍රකාශ තන්තුවක් දානවා මේ ඇන්ටිගෙනික් උගුරට. එන්ඩොස්කෝප් එක දානවා ඇන්ටිගෙනික් උගුරට. දාලා හරිද? දාන්නේ කොහෙන් දාන්නවද? ඔන්න අහගන්න. කෑගන්න දාගන්න. එයාගේ නාහෙන් දානවා. නාහෙන් දාලා නාහෙන් යන උගුරට. උගුරට දාලා ඊට පස්සේ අපේ මෙතන මේ සද්දේ හැන තැනක් තියෙනවනේ. අපි මෙතන මේ කතා කරත් මේ බෙල්ල මේ හරි මේ මගේ නම් මේ ගැටේ වගේ පේන්නේ. ආන්නේ. මේ මෙහෙම ගැටයක් වගේ පේන්නේ පිරිමෑගේ විතරයි. දැන් ඔයාලගේ තාම පේන්නේ නැහැ. හරිද? ටිකක් ලොකු වෙනකොට තමයි ඒක පේන්නේ. අන්න එතනට ගියාම ස්වරාලය කියලා කියනවා. ඕකෙන් තමයි සද්දේ හැදෙන්නේ. මේ ඇන්ටිගේ මේ ස්වරාලය දක්වා දාන්න. අනිත් ගෑලමගේ තියෙනවා. ඒ වුණාට එහෙම එළියට පේන්නේ නැහැ. පිරිමෑ විතරයි මෙහෙම එළියට පේන්නේ. මෙතන මේ ගැටේ වගේ තියෙන මෙතන. ආන්නේ. අර කෙල කියනකොට කතා කරනකොට ඉහළ පහළ යනවා වගේ පේන්නේ මේ ආන්නේ. අන්න එතනට එනකන් දානවා. දාලා බලනවා. බැලුවම පේනවා මේ ඇතුලේ ස්වර තන්ත්‍ර එහා මෙහා හෙලවෙන ආකාර ඔක්කොම පේනවා. හරි ඒ එන්ඩොස්කෝප් කියන උපකරණය. තව තියෙනවා කොලොනොස්කෝප් කියන උපකරණයක්. ඒක දාන්නේ කටෙන් නෙමෙයි. ඒක දාන්නේ අනිත් පැත්තෙන්. හරි. ඔය පේන්නේ නාහය ඇතුළට දානවා. ඒ නාහය ඇතුළට තමයි පේන්නේ. ඒ නාහය ඇස්සේ යනවා. ඔය නාහය ඇස්සේ උගුරට යනවා. ඔය හුස්ම ගන්න සද්ද තමයි එන්නේ. තව ටිකක් ඇතුළට යනවා. ඔන්න දැන් ඔයාලට සිදුරක් වගේ එකක් පේනවා. ඔය තියෙන්නේ අරයා කතා කරනකොට එයාගේ ස්වරාලය වැඩ කරන නිසා පේන්නේ.
මේ මෙතන මේ පෙන්නන්නේ මේ ડોක්ටර් කෙනෙක් මෙයාගේ මේ ආමාශය බඩ ඇතුළට මේක දාලා බලන්න හදන්නේ. This procedure lets your doctor or gastroenterologist see a detailed view of your entire upper digestive tract to correctly diagnose or treat any problems you may be having. The digestive tract is the system in your body that takes in food. Various conduces mix it up and break it down. ඔන්න බලන්න දැන් මේකේ පෙන්නයි මේ බටේ කොහොමද දාන්නේ කියලා බඩ ඇතුළට. Lower digestive tract. Your doctor will use a long ඕන් එනවා බටේ අර ලයිට් එකකුත් දාගෙන එන්නේ. to see inside your upper digestive tract. ඔය බලන්න දෙපැත්තට වටේ එහාට මෙහාට හරව බලනවා. එයාට පුළුවන් මේ ඇතුළට ගිහලා හැමතැනම මොහොම බලන්න. Complete picture of your upper digestive system. The endoscope has a tiny camera and light on one end that sends pictures back to a video screen. Your doctor will watch the video screen to look for ඔය ඉන්න කෙනාගේ ආමාශයට දාලා තමයි බලන්න හදන්නේ. ඇතුලේ තුවාල තියෙනේ ඔය. ඒ තුවාල හොයාගන්න තමයි හදන්නේ. If your doctor sees any of these abnormalities, he can use tools passed through the end of the scope to repair damage or take tissue samples. Reasons why your doctor will recommend you have an upper GI මේක endoscopy. බාලි වුණාට පස්සේ අහන්න පුතේ පොඩ්ඩක් මට පැහැදිලි නෑ ඒක. Gastroesophageal reflux disease. Barrett's esophagus, a condition where acid from your stomach splashes up into the esophagus. Persistent nausea or vomiting. Upper abdominal pain or acid reflux symptoms, like a burning sensation in the throat or chest. Vomiting blood or blood in the stool. Difficulty swallowing, lump in the throat, chronic cough, or hoarseness. Or you may have aeration methods, patients, wearing comfortably given medication to gargle or a numbing spray. ඔන්න බලන්න දැන් මෙයාගේ ඔය කටෙන් දාන්න හදන්නේ ඔක. The nurse will help you to lie on your left side. A plastic guard called a bite block will be placed in your mouth to keep it open and to prevent damage to your teeth or to the scope. You will be asked to swallow the endoscope when it is put in your mouth. The medications you have been given make swallowing the tube easy for all. ඔන්නම කටෙන් දානවා ඇතුළට. Remember to take slow, deep breaths through your nose to help you relax. The scope will not get in the way of your breathing. Your doctor will guide the scope down your esophagus and into your stomach. Air is pumped through the scope to inflate the esophagus, stomach, and duodenum. This keeps the digestive tract open, giving your doctor a clear view while the tube is carefully guided. Endoscopy is a painless procedure, but you may feel mild discomfort from this air. It will not harm you, and later you can belch to relieve the pressure it causes. This is video taken. ඕන බලන්න බඩ ඇතුළට යන්න ඔය. As you can see, your doctor will have a clear view of the lining of your upper gastrointestinal tract. If your doctor sees any inflammation or growth, a biopsy can be performed. A brush or forceps passed through the scope can remove a tiny bit of tissue that is then sent to a lab. And if there is any bleeding from an ulcer, your doctor can use a heat probe or medication to stop it. Your endoscopy should take between 10 and 30 minutes to complete. After the scope is removed, you will be moved to a recovery room. දැන් එතන ඔයාලට සමහරවිට දැන් අර ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ
ස්පීඩ් එක අනුව සමහර අයට කැලි කැලි පේන්නේ නැති. සමහර අයට හොඳට ලස්සනට පේන්නේ නැති. මෙහෙම කරන්න. මේ පාඩම අද පන්ති ඉවරෙච්ච ගමන්. හරිද? අද පන්ති ඉවරලා විනාඩි 5ක් 10ක් ඇතුළත මම ওই වීඩියෝ දෙකම ගෲප් එකට දානවා. හරිද? WhatsApp ගෲප් එකට දානවා. ඔයාලා අනිවාර්යෙන් අරගෙන බලන්න. ඒක ලස්සනට බලන්න පුළුවන්. ඒක දැන් පේන්නේ නැති ඒවා හොඳ ලස්සනට පේනවා සද්දෙත් එක්ක. හරිද? ඒක මතක තියාගන්න එහෙනම් ආලෝකය යොදා ගන්න ඕන විදිහට වෛද්‍ය කටයුතු සඳහා. එතකොට ගොඩක්ම වැදගත් වෙන්නේ මොකද්ද? මේ උගුරෙන් බටේ දාලා බඩ ඇතුළ බලන්න. එහෙම නැත්නම් තව උපකරණයක් තියෙනවා. ඒකින් ඒක කරන්න කොහොමද? ආමග්ග අනිත් පැත්තෙන් දාන්න කියලා බුද මාර්ගයෙන් ඇතුළට දාලා ඒ ඇතුළේ අභ්‍යන්තරයේ ඒ ඇතුළේ මහා බඩවැල කියලා තියෙනවා. ඒ කොටස් වල තියෙන රෝග බලන්න පුළුවන්. ඒ විදිහට මේ ওই ගොඩක් කරලා පිළිකායම තියෙනවා කියලා තමයි බලන්නේ. හරි. එහෙනම් සිරුර අභ්‍යන්තරයේ මේ විදිහට ඡායාරූප ගන්න සිරුර අභ්‍යන්තරයේ තියෙන මොන හරි ඒ කියන්නේ ආමාශයේ ඊට පස්සේ ওই මහාන්ත්‍රවල එහෙම තියෙන තුවාල එහෙම කොයි වගේද කියලා බලන්න යොදා ගන්නවා එකක් එන්ඩොස්කෝප් කියන උපකරණය. හරිද? මේකෙදී ඔය දෙන ප්‍රකාශ තන්තු සහ ආලෝකය භාවිත කරනවා. හරියට අපි ඉක්මනට ඒක ලියාගමු. වෙලාවක් යනවා ඉක්මනට නේද? වෙලාව කීයද? 8:00 ඉක්මනට ලියාගමු. හරි ඉක්මනට විස්තර කරලා පරක් ඉවරයි. ඊළඟට විනෝදාස්වාදය ලබා ගන්න. අන්න ඒක තමයි මරු විනෝදාස්වාදය. දැන් අපි මල් වෙඩිපත්තු කරන්නේ. ඒක විනෝදාස්වාදය. නේද? ඊළඟට අපි ඔය ලස්සන ඒවා තියෙනවා මේ ඉන්නකො මම පෙන්නන්න මේ ඔයාලගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හොඳට පෙනෙයි. මම පෙන්නන්න මේ වතුර මල් තියෙනවා හදලා ලස්සනට ලයිට් දාපු. මම ඔයාලට එක පෙන්නන්නම්. බලන්නකෝ මේ ඇත්තටම හරි ලස්සනයි ඒවා. ඒවා තමයි අපි කියන්නේ විනෝදාස්වාද. ඒ කියන්නේ උත්සව ඊළඟට ක්‍රීඩා ඊළඟට සැනකිලි වලට අන්න ඒ වගේ. ඔයාලා දැකලා දෙනවද මේ ළමයිගේ ටී-ෂර්ට් වලත් අඳින්න ඇති. අර බඩට මෙහෙම එකක් ගැහුව ගාම එළිය පත්තු වෙන්නේ. ලයිට් පත්තු වෙනවා. අඩි තියලද්දී සපත්තු වල ලයිට් පත්තු වෙන්නේ. ඒ ඔක්කොම විනෝදාස්වාදේ. ඒ ඔක්කොමයි තියෙන විනෝදාස්වාද. ඊළඟට අර ඔයාලට මම පෙන්නේ ප්‍රකාශ තන්තු වගේ ටිකක් පෙන්වනවා නේද? ඒක කොණ්ඩ කට්ටක්. ගෑල්ලමෙන්ට ගහන්න තියෙන කොණ්ඩ කට්ටක්. කොණ්ඩේ දිගයට කොණ්ඩ කට්ටක් ගහන්න පුළුවන්. මේ කේස් ගස් අතර ඔය විනිවිද පේන චූටි ප්‍රකාශ තන්තුනේ පේන්නේ නැහැ තියනවාද කියලා. ඕක ස්විච් එක දාලා ඒ ස්විච් එකේ තියෙන කෑල්ල කොණ්ඩාසේ අංගගෙන රෑ පාටි එකට එහෙම ගියාම හිතෙන්නේ ළමයි කොණ්ඩේ හැම තැනම ලයිට් දැම්මා වගේ දිස්සෙනවා. හිතා ගන්න බෑ කොහෙන්ද එළියෙන්නේ කියලා. අනිත් අයට පේනවද දන්න මම දැන් පෙන්නපු જાතිකම්ම තියෙනවා තියෙන්නේ. ඒ දවස්වල මම දුන්නා මේ තෑගින් ලකුණු ගන්නට තෑගි දුන්නා. ඒ තෑගි වලට ගෙනාවෝ ඉතුරු එකක් තමයි තිබුණේ. හරි අනිත් අය දකින්න නැතිනේ. හරි දුව දැන් ඇති. thank you. ඔය පේන්නේ මේ වතුරේ ලොකු විලක මේ මොන බලන්නකෝ වතුර මල් එක්ක හයි කරලා තියෙනවා ලයිට්. හරි ලස්සනට පේනවා මේ එළිය. ඔන්න ඔක්කොම අපි ගන්නේ විනෝදාස්වාදයේ සඳහා ආලෝකය භාවිත කරන අවස්ථා කියලා.
සර් ඩෝන කැමරාවලින් අහසේ ආලෝකය දාලා එක එක මේවා මවල පෙන්වන්නේ. ඔව් ඒවා අන්න ඒවත් හරි. ඩ්‍රෝන් අර ඩ්‍රෝන 10 ගාණක් දාලා නේද? මම ওই වීඩියෝ එක ඔයාලට එවනවා. එතකොට හොඳට ලස්සනට බලන්න පුළුවන් ඔයාලට. ඊළඟට තව එකක්. ඔන්න රැයට තමයි පැදේ. ඔන්න බලන්න. වීඩියෝ දානවද ගෲප් එකට? ඔව්. ඔයාලට එතකොට මම අර නාහින් දාපු එක, උගුරෙන් දාපු බටේ දාන එක, ඊළඟට අර වතුරේ එහාට මෙහාට ලස්සනට මේ ආලෝක දර්ශන තිබිච්ච එක, මල්ලෙඩි ටික, ඔය හතරයි. ඊට පස්සේ මම බලන්න අර මේ අර කවුද පුතෙක් කියන්නේ මේ ඩ්‍රෝන කැමරා, දැන් ඩ්‍රෝන කැමරා නෙමෙයි ඩ්‍රෝනස් උඩයවලා ඒ ලස්සන මේ ඔය මේ ආලෝක රටා හදපු වීඩියෝ තියෙනවා. ආයෙක ඒක වීඩියෝ පහක්. අද මම දානවා. WhatsApp group එක දානවා ඔයාලා අරගෙන බලන්න. හරිද? සර් ඒක මම දානවා. WhatsApp එකකට දානවා, Telegram එකකට දානවා. Telegram එකට දානවා නැති. පන්ති ඉවරුන ගමන් දානවද? ඔව් පන්ති ඉවරෙච්ච ගමන් දානවා. පන්ති ඉවරෙච්ච ගමන්ම දානවා. පන්ති ඉවරලා විනාඩි 5ක් 10ක් ඇතුළත දානවා. හරි? එහෙනම් අපි ලියාගමු 7 විනෝදාස්වාදය ලබා දීම. ඒක මම කියන්නම්. ලියා ගන්නකො. උත්සව කටයුතු කමාවක් ක්‍රීඩා උත්සව කටයුතු කමාවක් ක්‍රීඩා කමාවක් තැනකෙලි කමාවක් කුඩා ළමුන්ගේ සෙල්ලම් බඩු ආදියෙහි කුඩා ළමුන්ගේ සෙල්ලම් බඩු ආදියෙහි විවිධ වර්ණවත් විදුලි බුබුලු සවිකර අලංකාර කර ඇත. කවුද? උත්සව කටයුතු කමාවක් ක්‍රීඩා කමාවක් තැනකෙලි කමාවක් කුඩා ළමුන්ගේ සෙල්ලම් බඩු ආදියෙහි විවිධ
විවිධ වර්ණවත් විදුලි බුබුලු සවිකර විවිධ වර්ණවත් විදුලි බුබුලු සවිකර අලංකාර කර ඇත. එහෙනම් අපි අදට පන්තිය නතර කරනවා. ඔයාලා ඔක්කොටම සුබ රාත්‍රියක්. හොඳට වැඩ කික් කරන්න පාඩම් කරන්න ඕනේ. අයිබෝන්. Bye bye.